තෙරුවන් සරණයි සදැහැති සිතින් ධර්ම ශ්‍රවණයට සැදී පැහැදී ඉන්නා වූ ඔබ සියලු දෙනාටම බෞද්ධ රූපවාහිනී නාලිකාවේ විකාශය වන දායකත්ව ධර්මදේශනාව අදත් අපි ආරම්භ කරන්නට සූදානම්. පින්වත්නි, අද දවසේදී මේ ධර්මදේශනාව පවත්වන්නට වැඩමවා වදාළ පානදුර පරත්ත චිත්ත භාවනා මධ්‍යස්ථානාධිපති සද්ධම්බ ජෝතික ප්‍රවචන කීර්ති ශ්‍රී ශාස්ත්‍රපති පූජපාද දොඩන්දුවේ සිරිකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ පළමු කොට අප සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ ධර්මදේශනාව පවත්වන්නට තම සදැහැති දායකත්වය ලබා දී තිබෙන්නේ කඩවත ගෝඩහේන අංක 316න් 6 සීදර්ණ නිවසේ පදිංචි අජන්ත කන්නංගර මහත්මයා එම මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් පිරිස විසින්. ඒ මතක් කිරීමත් සමගින් පින්වත්නි, අපි සැවොම ධර්ම ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා නැවත වරක් සාදුනාද පවත්වා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාධු සාධු සාධු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ
අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චන්නමති විවස්සති විවටං නාති වස්සති තස්මා චන්නං විවරේත එවං තං නාති වස්සති තී. ගුණබර වාසනාවන්ත පින්වත්නි, දැන් ඔබ සියලු දෙනාම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙන පුණ්‍යවන්ත මොහොතක්. ඒ ධර්ම දේශනා පින්කමට දායකත්වයේ දරලා ලොකු ඕනකමකින් ලොකු ශ්‍රද්ධාවකින් යුක්තව ධර්ම දානමය කුසලය අයත් කරගෙන එය Tamanගේ සසර ගමනට ශාන්තිය පිණිසත් උතුම් ධර්මාවබෝධය පිණිසත් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරන්නට මා මේ වෙලාවේ මාතෘකා වශයෙන් තැබුවේ කුද්දක නිකායේ සෝන වර්ගයට අයත් උපෝසත සූත්‍රයයි. ඊටාම වැදගත් වටිනා ධර්ම කරුණු රාශියකින් යුක්ත අපට හඳුනා ගත යුතු, තේරුම් ගත යුතු, වටහා ගත යුතු, අපේ ජීවිතවලට සම්බන්ධ කර ගත යුතු වටිනා සූත්‍ර ධර්මයක්. බුදුරජාණන් වහන්සේ සතුට ප්‍රකාශ කරනවා. යම් දෙයක් දිහා බලලා ඒකේ ගුණාත්මක සාධක, යහපත් ගතිය, ශ්‍රේෂ්ඨත්වය, උතුංග භාවය හොඳට තියෙනවා නම් උන්වහන්සේ ඒට සතුට ප්‍රකාශ කරනවා. ඒ සතුට ප්‍රකාශ කිරීමේ අවස්ථාවට බුදුහාමුදුරු උදාන වාක්‍ය ප්‍රකාශ කරනවා කියලා. උදාන වාක්‍ය. ඒ උදාන වාක්‍යයක් මම මාතෘකා කරගත්තා. චන්න මති විවස්සති. චන්න මති විවස්සති. වැසුණු වරද ඊතාවසි. වරද සිදු වෙනවා, වැරදි සිදු වෙනවා, වැරදි කරනවා. ඒක පුහුදුම් ගතිය, පෘථග්ජන ගතිය. බුදු පියාණන් වහන්සේ දේශනා කරන චන්නං අති විවස්සති. වරද වැසුවහම වැඩියෙන් වැරද්ද සිද්ධ වෙනවා. වහිනවා කියලා කියන්නේ ඒකයි. හොඳ උපමාවක් බුදුහාමුදුරු ගන්නවා. වරද වහිනකොට වරද වැඩියෙන් වහින්න පටන් ගන්නවා. ඇස්ස වැඩියෙන් ඇති වෙනවා. විවටං නාති වස්සති. විවෘත කරාම වරද යම් වැරද්දක් එළියට දැම්මහම, විවෘත කරාම පේන්න තියෙනකොට නාති වස්සති, වැඩියෙන් වහින්නේ නැහැ. තස්මා චන්නං විවරේත. ඒ නිසා බුදුහාමුදුරුව අපට දෙන උපදේශයක් වැහිච්ච වරද හෙළි කරන්න. තස්මා චන්නං විවරේත. වැහුණු වරද එළියට ගන්න, විවරණය කරන්න, විවෘත කරන්න. ඒවන්තං නාති වස්සති. එතකොට එය වරුෂාවක් බවට පත් වෙන්නේ නැහැ. වැස්සක් බවට පත් වෙන්නේ නැහැ. බලන්න කොච්චර වටිනා අදහසක්ද දෙන්නේ කියලා. මේ සතුට බුදුහාමුදුරු යම් දෙයක් දිහා බලලා ප්‍රකාශ කරනකොට
එහි ගැබ්බෙලා තියෙන අර්ථය මොනතරම් පුළුල් වටිනා අදහසක්ද ලෝකෙට දෙන්නේ. දැන් අපි මේ තවදුරටත් මේක විමසලා බලනකොට උන්වහන්සේ අපිට උගන්වන මේ පණිවිඩයේ වැසුණු වරද ඊතාවසි චන්නං අතිවස්සති. දැන් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාපද පනවනකොට වැරදි වලට මෙන්න මේ වැරද්ද සිද්ධ වුණොත් මේ දඬුවම දෙන්න ඕනේ. හැබැයි වැරද්ද නොකිය හංගගෙන හිටියොත් හංගගෙන සිටින දවස් ගානට ඇවත් සිද්ධ වෙනවා. පව් සිද්ධ වෙනවා. එකයි හැංගිච්ච වරදට වැස්ස වැඩි. වැස්ස වැඩි. යම් වරදක් සිද්ධ වුණාම ඒ ස්වභාවය තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒක තව කාට හරි කියන්න කියලා මගේ අතින් මෙන්න මේ වැරද්ද සිද්ධ වුණා මට සමාවෙන්න කියලා ඒකට සමාව අරගෙන කළ යුතු පිළියම් යොදන්න. කරපු වරද වහගෙන හිටියොත් වැරදි වැඩි වෙනවා. වැරද්දේ ප්‍රමාණය වැරද්දේ දිගු ගමන වැඩි වෙලා ඊළඟට වැරද්ද වහගෙන ඉන්න තරමට වැරදි කරන්නත් බය නැති වෙනවා. බය නැති. ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා තස්මා චන්නං විවරේත. ඒ නිසා වැසිච්ච වැරද්ද හෙලි කරන්න කියන. ඒක හරි හොඳ පාඩමක්. පුංචි කාලේ ඉඳලා අපේ දරුවන්ටත් කියා දිය යුතු. වැඩිහිටියන්ට විතරක් නෙවෙයි. දිනක් රාහුල පුංචි හාමුදුරුවෝ ළඟට කැඳවලා බුදුහාමුදුරු දේශනා කරන රාහුල යම් විදියකින් සෙල්ලමකට හරි බොරුවක් කිව්වොත් කියවෙන්න පුළුවන්. කිවුනහම ඒක කියලා ගුරු හාමුදුරුන්ට හරි වැඩිහිටි හාමුදුරු නමකට හරි සබ්‍රන්සරුන් වහන්සේ නමකට හරි කියලා සමාව ගන්න. ආයති සංවරේ පිහිටන්න. ආයති සංවරේ පිහිටනවා කියලා කියන්නේ කළ වැරද්දට සමාව අරගෙන ආයේ ඒ වගේ වැරද්දක් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා. එතකොට අර අකුසල සිත්, වැරදි සිත්, දුර්වල සිත්, පාපසිත ඇතිවීම එතනින් නවතිනවා. වැස්ස වහින්නේ නැහැ. වැස්ස දිගට පවතින්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරු කියනවා දේශනා කරනවා වරදක් වුණා මේක හංගගෙන ඉන්න එපා. හංගන් ඉන්න එපා. ඒ වැරද්ද කියලා සුදුසු කෙනෙකුට කියලා සමාව ගන්න. නැත්තම් තමන් අතින් වෙනත් කෙනෙකුට වැරද්දක් වුණා නම් එයාට කියන්න සමාවෙන්න කියලා ආයි මං ඒ වැරද්ද කරන්නේ නෑ කියලා. ආයති සංවරෙහි පිහිටන් බලන්න බුදුහාමුදුරෝ රාහුල පුංචි හාමුදුරුවන්ට දෙනේ පණිවිඩයක්. ඊටම හොඳ පණිවිඩයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කියනවා විනය ශික්ෂාපද පනවනකොට වරද හංගගෙන ඉන්න තරමට වත්මානත් පුරන දවස් වැඩි වෙනවා. දඬුවම් විඳින දවස් වැඩි වෙනවා. දඬුවම් විඳින දවස් අඩු කරගන්න නම් කරන්න ඕන මොකද්ද? වරදක් සිදු වුණාම ඉක්මනින් ඒක ආරෝචනය කරලා ප්‍රකාශ කරලා ආයති සංවරෙහි පිහිටීමයි. දැන් ගෙදර දොර දරුවෙකුටත් උපදෙස් දෙන්න ඕනේ එහෙම. දුල පුතාලට උපදෙස් දෙන්න දරුවෝ වැරද්ද සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි හංගගෙන ඉන්න එපා. වැරද්ද මේ වැරද්ද සිදු වුණා කියලා තාත්තට අම්මට කියලා සමාව ගන්න. ආපහු අම්මේ තාත්තේ මම මේ වැරද්ද කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න. ඒක තමයි හරි ක්‍රමය. රාහුල පොඩි හාමුදුරන්ට කියනවා රාහුල වැරදි පිළිබඳව ඉස්සරත් එහෙමයි කළේ. දැනුත් එහෙමයි කරන්න ඕනේ. අනාගතෙත් ඒ විදියට පවතින්න ඕනේ. එහෙම පවතිනවා නම් එහෙම කටයුතු වෙනවා නම් වැරද්ද දිගින් දිගට යන්නේ නැහැ.
වැස්ස හුඟා කඩු කරගන්න පුළුවන්. බලන්න කොච්චර හොඳ උපදේශයක් මේ දේශනාව තුළ උන්වහන්සේ කරනවාද කියලා. දැන් මේ දේශනාව කිරීමට හේතුව අපි හොයා බලන්න ඕනේ. ඔන්න බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක සවත්තියන් විහෙරති පුබ්බාරාමේ මිගාර මාතුපාසාදේ. බුදුහාමුදුරුවෝ එක් අවස්ථාවක සවැත් නුවර පූර්වාරාමේ මිගාර මාතුපාසාදේ කියන්නේ මිගාර මාතු කියන්නේ විසාකා මහෝපාසිකා විසින් කරවන ලද පූර්වාරාමේ වැඩ හිටියා. භගවා තදහුපෝසතේ බික්කු සංඝ පරිවුතෝ නිසින්නෝ හෝති. එදා බුදුහාමුදුරුවෝ පසළොස්වක පොහොය දවස භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන උපෝසතය සඳහා සූදානම් වෙලා හිටියේ. උපෝසතය සඳහා සූදානම් වෙලා හිටියේ. උපෝසතය බුදුරජාණන් වහන්සේ අනුමත කළා භික්ෂූන් වහන්සේලාට. දවස් 15කට සැරයක් පොහොය කරන්න. තමන් පිළිපදින විනය නීති රීති සමාලෝචනය කරන්න, සාකච්ඡා කරන්නට, නැවත නැවත ඒවා සජ්ජායනය කරන්න. නැත්තම් විනය අමතක වෙන්න පුළුවන්. විනය අමතක වුණොත් ඔක්කොම විනාශයි. ඇයි හේතුව? විනයෝ නාම ශාසනස්ස ආයු. විනය කියන්නේ ශාසනයේ අවශ්‍යයි. අවශ්‍යයි. ඕනම සංස්ථාවක, ඕනම දෙපාර්තමේන්තුවක, ඕනම ආයතනයක පාසලක විනය පිරිහුණොත් ඒ පාසල දිගට පවතින්නේ නැහැ. දෙපාර්තමේන්තුවක විනය පිරිහුණොත් ඒ දෙපාර්තමේන්තුව දියුණු වෙන්නේ පවතින්නේ නැහැ. අමාත්‍යාංශයක විනය පිරිහුණොත් ඒත් එහෙමයි. රටක විනය පිරිහුණොත් ඒත් එහෙමයි. ඒ රට පවතින්නේ නැහැ. ඒ වගේම තමයි ශාසනය. ශාසනයේ විනය පිරිහුණොත් ශාසනය පවතින්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විනය දේශනා කරලා භික්ෂූන් වහන්සේට උපදෙස් දෙනවා දවස් 15කට සැරයක් උපෝසත කරන්නට. ප්‍රාතිමෝක්ෂ දේශනාව කරන්නට. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ දේශනා පාතිමොක්ඛ ආනාපාතිමොක්ඛ කියලා මේ ප්‍රාතිමෝක්ෂ දෙකක් තියෙනවා. දේශනා පාතිමොක්ඛ බුදුරජාණන් වහන්සේ මුල් කාලේ පාවිච්චි කළේ අවුරුදු 20ක් ගත වෙනතුරු අනුශාසනාවක් පමණයි කළේ. සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං කන්ති පරමං තපෝතිතික්ඛා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපගාති සමනෝ හෝති පරං විහෙටයන්තෝ. আদি වශයෙන් අවවාදයක් පමණක් කළා. බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මේකයි කියලා. අවුරුදු 20කට පස්සේ විනය නීති පනවන්නට ගත්තා. අවවාදයෙන් පමණක් දැන් හදන්න බෑ. නීතිගත කරන්න ඕන, නීති පනවන්න ඕන. නීති පනවලා නීතියට ගරු කරන පිරිසක්, නීතිගරුක පිරිසක් බවට පත් කළොත් තව කාලයක් රඳවා ගන්න පුළුවන්, ආරක්ෂා කරන්න පුළුවන්. ඒ නිසා වරදට මෙන්න මේ වරදට මේ දඬුවම දෙන්න කියලා. මේ වරද සිද්ධ වුණාම මේ දඬුවම දෙන්න. ඒ විදිහට පනවපු ශික්ෂාපද භික්ෂූන් වහන්සේලා සඳහා 220ක් තියෙනවා. 220ක් තියෙනවා. එතකොට ඒ ශාසනය මේ කියන නීති රීති මතට සම්බන්ධ කරලා පනවලා, නීති රීති පනවලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේගෙන් බලාපොරොත්තු වුණා දිවි හිමියෙන් මේ ශික්ෂාපද භික්ෂූන් වහන්සේ ආරක්ෂා කරයි. දිවි හිමියෙන්. එතකොට ඒ දේශනාවට නැත්තම් උපෝසතයට බුදුරජාණන් වහන්සේත් සහභාගී වෙනවා. භික්ෂූන් වහන්සේලා සමග බුදු පියාණන් වහන්සේත් සහභාගී වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාත් එක්ක උපෝසතේ කරන්ට වාඩි වෙලා වැඩ හිටලා බලාගෙන ඉන්න උපෝසතය සඳහා බුදුහාමුදුරුවෝ ප්‍රාතිමෝක්ෂ දේශනාව කරන පාටක් නැහැ. කාලය හුඟක් ගත වෙලා යනවා. හවස වාඩි වෙච්ච ගමන් තාම ඉන්නෝ දැන් පළමු යාමෙටත් ඇවිල්ලා. ඒක කියනවා
ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා වැඳලා කියනෝ අභික්ඛන්තා බන්තේ රත්ති ස්වාමීනි රාත්‍රී ඉක්මිලා යනවා. නික්ඛන්තා පඨමෝ යාමෝ ස්වාමීනි පළමු යාමයත් ගෙවි යනවා. චිරනිසින්නෝ බික්කු සංඝෝ මේ භික්ෂූන් වහන්සේලා ඇවිල්ලා දැන් හුඟක් වෙලා ගත වුණා. හුඟක් කාලේ ගත වුණා. උද්දිසතු බන්තේ භගවා බික්කුණං පාතිමොක්ඛං ස්වාමීනි ප්‍රාතිමෝක්ෂ දේශනාව ආරම්භ කරන්න. භගවා තුන්හි අහෝසි බුදුහාමුදුරෝ නිහඬයි. නිශ්ශබ්දයි. තව ටික වෙලාවක් මධ්‍යම රාත්‍රිය ආපුවම ආය ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි නික්ඛන්තේ මජ්ජිමේ යාමේ බුදුහාමුදුරුවනේ මධ්‍යම රාත්‍රියක් දෙන් ඉක්මිලා. ඒත් නිහඬයි. අන්තිමට එළිය වැටිලා ඉර පායගෙනත් එනවා. ආනන්ද හාමුදුරුවෝ කියන නික්ඛන්තේ පච්චිමේ යාමේ ස්වාමීනි පස්චිම යාමයත් ඉක්මිලා යනවා. පස්චිම යාමයත් ඉක්මිලා යනවා. එතකොට ඔන්න බුදු පියාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේ ඉද බික්කවේ බික්කු පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේ සුවජ්ජේ සුබය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු. මම මේ පනවන ශික්ෂාපද භික්ෂූන් වහන්සේලා ආචාර ගෝචර සම්පන්නව ආචාර පැවතුම් ආචාර සමාචාර පැවතුම් සහිතව ආරක්ෂා කරගනි පන වගේ කියන බලාපොරොත්තුව බුදු පියාණන් වහන්සේ අදහස් කරගෙන මේ ශික්ෂාපද සියල්ලක් පැන වූවා කියන එක ඊටාම පැහැදිලි කරුණක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඇයි නිහඬ පාතිමොක්ඛ දේශනාව කරන්නේ නැතුව කුමන හෝ දුර්වලකමක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ කියනවා අපරිසුද්ධා ආනන්ද පරිසා ආනන්ද මේ පිරිස අපිරිසිදුයි. ගැටලුව. ඇයි මෙතෙක් වෙලා මුළු රැයක් තිස්සේ බුදුහාමුදුරු නිහඬව බලා හිටියේ? උන්වහන්සේ දේශනා කරන ආනන්ද අපරිසුද්ධ ආනන්ද පරිසා ආනන්ද පිරිස අපිරිසිදුයි. දැන් එතකොට පිරිසක් ගත්තාම ඒ පිරිස දක්වනවා සමාන සංවාසික පිරිසක් වෙන්න ඕන. සමාන සංවාසික, සමාන අදහස්, සමාන සිතිවිලි, සමාන පැතුම් ඇති. එතකොට හුඟක් ගැටලු අඩුයි. දැන් අපි තැනකට යනකොට දැන් උදාහරණයක් ඇටියට අරගෙන බලන්න. දැන් ඔය ඇත්තෝ ධර්ම ශ්‍රවණය කරන්ට ආවා. ධර්ම ශ්‍රවණය කරන්ට ආපුවම ඕගොල්ලෝ මෙතෙන්ට එක්කාවොත් එහෙම හොඳට කනමදය වගේ බීපු කෙනෙක් ගැලපෙනවද? නෑ. අන්න පිරිස අපිරිසිදු කළා. එතකොට එතන ධර්ම දේශනා කරන කිරීම බොහොම අමාරු. දැන් ඔය ඇත්තම දන්න මගුල් ගෙදරක වුණත් මරණ ගෙදරක වුණත් නේද? ඕනම තැනක කෝලාහල පැටලෙනකොට කලකෝලාහල ඇති වෙනකොට සමහර ඇත්තන්ගේ නුසුදුසු ගති පැවතුම් නිසා එතන ඒ වැඩේ කඩාකප්පල් වෙනවා. ඒක අනිවාර්ය සාධකයක්. ඒ නිසා යම් වැඩකට ගියාම ඒ වැඩේ කඩාකප්පල් කරන පිරිසක් ඉන්නවා නම් අපිරිසිදු කරන පිරිසක් ඉන්නවා නම් ඒගොල්ලෝ ඉවත් කළ යුතුයි. එතන ආයි වචන දෙකක් තියාගන්න බෑ. ක්‍රම දෙකක් පාවිච්චි කරන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ නිහඬව ඉන්නකොට උන්වහන්සේ කියනවා ආනන්ද පිරිස අපිරිසිදුයි. දැන් මොකද වෙන්නේ? අතකෝ ආයස්මා මහා මුග්ගල්ලානෝ සබ්බා වන්තම් බික්කු සංඝං චේතසා චේතෝ පරිච්ඡ මනසාකාසි. ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුව එහෙම කිව්වහම මුගලන් මහරහතන් වහන්සේ
තමන්ගේ චේතෝපරිය ඥානය සිතින් සිත දන්නා නුවණ ප්‍රයෝජනට අරගෙන මුළු සංඝ පිරිසම එක එක්කෙනා බලාගෙන ගියා. බලාගෙන ගියා. කවුද මේ පිරිස අපිරිසිදු කරන පුච්චලයා? කවුද මේ පිරිස අපිරිසිදු කරන පුච්චලයා? හැම එක්කෙනාගේම සිත් බලාගෙන යනකොට අද්දසාකෝ තං පුග්ගලං මුගලන් මහරහතන් වහන්සේගේ සිතට ඥාණයට දැනුණා මෙන්න වැරදිකාරයා සංඝ මැද ඉන්නවා. කොයි වගේ කෙනෙක්ද? දුස්සීලං පාප ධම්මං අස්සමනං අබ්‍රහ්මචාරින් අවස්සුතං. කෙලෙස් වැగిරෙන දුසිල් පාප ධර්ම සිත් තුල තියාගෙන ඉන්න ශ්‍රමණ අශ්‍රමණේ කැටියට ක්‍රියා කරන, ඒ වගේම අබ්‍රහ්මචාරී පැවැතුම් ඇතිව කටයුතු කරන, බ්‍රහ්මචාරියාව නෙවෙයි අබ්‍රහ්මචාරීව කටයුතු කරන අවස්සුතං කෙලෙස් වලින් පිරිච්ච වැగిරෙන පුච්චලයා උන්වහන්සේ දුටුවා. මුගලන් මහරහතන් වහන්සේ නැගිටලා ඇවිල්ලා කියනවා උට්ටේහා උස්සෝ දිට්ඨෝසි භගවතා. නැගිටින්න ඔතනින් ඔබව බුදුහාමුදුරු දැකලායි තියෙන්නේ. දිට්ඨෝසි භගවා තවත් වැරදි හංගගෙන ඉන්න ලේස්ති වෙන්න එපා. කරුණාකරලා නැගිටින්න. උට්ටේ හාවුසෝ දිට්ඨෝසි භගවතා නත්තිතේන බික්ඛු හිසද්දින් සංවාසෝ. ඔබත් එක්ක මේ භික්ෂූන් වහන්සේලාගේ සංවාසයක්, එකතුවක්, සම්බන්ධතාවයක් ඇත්තේ නැහැ. තාම පැහැදිලි අර්ථයක් මුගලන් මහරහතන් වහන්සේ දෙනවා. අර භික්ෂුව අර පුජ්‍යලයා නිහඬයි. නැවතත් කිව්වා නැගිටින්න. ඔබත් එක්ක මේ භික්ෂූන් වහන්සේලාට සංවාසයක් ඇත්තේ නෑ, එකතුවක් ඇත්තේ නෑ, නැගිටින්න. ඒත් නිහඬයි. තුන්වන වතාවටත් කිව්වා. බලන්න වැරදිකාරයෙකුගේ හැටි නේද? වැරදි සිද්ධ වෙනවා. වැරදි සිද්ධ වුණාම අවංක වෙන්න ඕනේ. අවංක භාවයෙන්. අවංකකම තියෙන්න ඕනේ. දැන් මේ රටේ ඒ වැරදි හැංගීම කියන එක ඊටාම දරුණු මට්ටමකට ඇවිල්ලා. දැන් වෙනත් රටක ගත්තාම උගක් විට යම් වැරද්දක් සිද්ධ වුණොත් පුරුදු වෙලා තියෙන කුඩා පුංචි දරුවෙක් පවා සෝරි කියන්නේ, සමා වෙන්න කියන්නේ. නේද? විදේශ රටකට ගියාම අපිට දකින්න ලැබෙන වැඩිහිටියෙක්ගේ වරදක් සිද්ධ වුණත් සමා වෙන්න. දරුවෝ ළඟත් මේක නෑනේ අම්මා තාත්තා කෙරෙහි. මොන දරුවද ඇවිල්ලා වැරද්දක් සිද්ධ වුණාම කිව්වේ අම්මේ මගෙන් මේ වැරද්ද සිද්ධ වුණා මට සමා වෙන්න කියලා. මොන තාත්තටද ඇවිල්ලා කිව්වේ? දරුවෝ කොතරම් විනාශ වුණාද වැරදි හංගගෙන ඉඳලා. නේද? අකාලේ ජීවිත කොච්චර අහිමි කරගත්තද? අපිට පුවත්පතක් ගත්තාම කොතරම් දරුවන්ගේ මරණ ඇයි මේ ගෙදරට හොරා අම්මට තාත්තට හොරා කරන වැරදි එන්ට වැඩි වෙලා. ඒ නිසා කුඩා කාලේ ඉඳලාම දරුවන්ගේ මනසට අවංකකම ඇතුළු කරන්න ඕනේ. ඇතුළු කළ යුතුයි. එහෙම නැත්නම් ලොකු වෙනකොට මහා වංචාකාරයෙක් වෙනවා. වංක මිනිහෙක් වෙනවා. කුඩා කලම අවංක හිතක් ඒ දරු හිතේ නිර්මාණය කරාම ඔහු ලොකු මහත් වෙනකොටත් ඒ අවංක හිත ආරක්ෂා කර ගන්නවා. පිරිසිදු හිතක් රකින්නවා. ඒ නිසා මුගලන් මහරහතන් වහන්සේ අර ස්වාමීන් වහන්සේට අර භික්ෂූන් වහන්සේට කිව්ව තුන්වරක් නැගිටින්න බුදුහාමුදුරුවෝ ඔබව දැකලා තියෙන්නේ. ඔබත් එක්ක එකට මේ කටයුත්ත කරන්නට බෑ. නමුත් ඔහු වරද පිළිගත්තෙත් නෑ. වරදට සමා වෙන්න කියලා කිව්වෙත් නෑ. නැගිට්ටෙත්
නෑ. ඊළඟට මොකද්ද කරන්නේ? ඊළඟට බලය පාවිච්චි කරන්නට වෙනවා. බලය පාවිච්චි කරන්නට වෙනවා. ඒ නිසා අතකෝ තං පුග්ගලම් බාහායන් ගහෙත්වා බහිද්වාර කොට්ටකා නික්කමෙත්වා සූචිඝකං දත්වා. මුගලන් මහරහතන් වහන්සේ නැගිට්ටා, අල්ලගත් අතින් ඇදගෙන ගියා. ඇදගෙන ඉල දොට්ට තල්ලු කරලා දාලා දොර වහලා අගුල දැම්මා. දොර වහලා අගුල දැම්මා. අන්න බලන්න, එතකොට දැන් මෙතනදී නවගුණ වැල ගණන් කරලා ඇති වැඩක් තියනවාද? මේ වැරදි කරුවට අනේ ඔබ සූපත් වේවා නිදුක් වේවා කියලා ඇති වැඩක් තියනවාද? වැඩක් නැහැ. නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. නීතිය ආධිපත්‍යය පිහිටුවන්න ඕන. බලය පාවිච්චි කරන්න ඕන. මේ මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ නැගිටලා බාහයන් ගහෙත්වා අතින් ඇදගෙන බහිද්වාර කොට්ටකා නික්කාමෙත්වා ගොඩනැගිල්ලේ දොරටුවෙන් එළියට දාලා සූචිගකං දත්වා අගුල දාලා. අගුල දාලා. දැන් ඇතුළට එන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේට කිව්වා නික්කමිතෝ බන්තේ සෝ පුග්ගලෝ මයා. ස්වාමීනි මම ඒ පුජ්‍යල එළියට දැම්මා. ස්වාමීනි මං ඒ පුජ්‍යලය එළියට දැම්මා. දැන් ප්‍රාතිමෝක්ෂ දේශනාව පටන් ගන්න. බුදුහාමුදුරු කියනවා මුගලන් අච්චරියන් මොග්ගල්ලාන. හරි පුදුමයි මුගලන්. අබ්බුතං මොග්ගල්ලාන. හරි ආශ්චර්යයි මුගලන්. යාව බාහා ගහනාපි නාම සෝමෝග පුරිසෝ ආගමිස්සතිති. ඔබ අතින් අල්ලලා එළියට දානතුරු මේ මිනිහා හිටියා නේද? ඔබ බාහුවෙන් අල්ලගෙන ඇදගෙන ගිහිල්ලා එළියට දානතුරු මේ මිනිහා හිටියා නේද මෙතන? හරි පුදුමයි මේ මෝග පුරුෂයන්ගේ ක්‍රියාකලාපය. එහෙම බුදු පියාණන් වහන්සේ දේශනා කරලා පැහැදිලි කරලා උන්වහන්සේ ප්‍රාතිමෝක්ෂ දේශනා කරන්න ආරම්භ කරන්න කිව්වහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියනවා නදානාහම් භික්කවේ තෝපරං උපෝසතං කරිස්සාමි. අද ඉඳලා මං උපෝසතේ කරන්නේ නැහැ. උන්වහන්සේ දැඩි තීරණයක් ගත්තා. නදානාහම් භික්කවේ තෝපරං උපෝසතං කරිස්සාමි පාතිමොක්ඛං උද්දීසිස්සාමි. අද ඉඳලා මම උපෝසතේට එන්නෙත් නැහැ, ප්‍රාතිමෝක්ෂ දේශනාව කරන්නෙත් නැහැ. අට්ඨාන මේතම් භික්කවේ අනවකාසෝ යං තථාගතෝ අපරිසුද්ධාය පරිසාය උපෝසතං කරෙය්‍ය පාතිමුක්ඛං උද්දිසෙය්‍ය. මහණෙනි, අපිරිසිදු පිරිසක් ඉන්න තැනක තථාගතයන් වහන්සේ උපෝසතේ කරනවා, ප්‍රාතිමෝක්ෂ දේශනා කරනවා කියන එක සිදු නොවිය යුත්තක්. ඒක සිදු නොවන දෙයක්. අපරිසිදු පිරිසක තථාගතයන් වහන්සේලා උපෝසතේ කරන්නේ නැහැ, ප්‍රාතිමෝක්ෂ දේශනා කරන්නේ නැහැ කියන එක ධර්මතාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කිව්වා අද ඉඳලා මම මේ උපෝසතේට ප්‍රාතිමෝක්ෂ දේශනාවට එන්නේ නැහැ. ඒ ඔබලාම කරගන්න. ඊටාම දැඩි තීරණයක්, හොඳ ධර්මතාවයක්. එහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරන ඊටාම වටිනා අදහස් රාශියක්. අට්ඨිමේ භික්ඛවේ මහා සමුද්දේ අච්චරියා අබ්බුතා ධම්මා. මහණෙනි, මේ මහා සාගරයේ ආශ්චර්ය අద్భుත කාරණා 8ක් තියෙනවා. ආශ්චර්ය අద్భుත කාරණා 8ක් තියෙනවා.
යේ දිස්වා අසුරා මහා සමුද්දය බෙරමන්ති. මේ අසුරයන් මහා සාගරයට කැමැති එහි ඇලිලා ඉන්නේ අන්න ඒ කරුණුවට නිසා. ඒ කාරණා 8 අසුරයන් හරිම කැමැති කාරණා 8. ඒ නිසා ඒගොල්ලෝ සාගරයට හරි කැමැති. අසුර කියලා කොටාසෙ ගත්තාම අසුරයන් කිව්වම නාගයන්, රාක්ෂසයන්, ගාන්ධාරවයන්, പ്രേත, භූත මේ ආදී සියලු කොටස් හුඟක් කොටස් අසුර කොටාසෙට අයිති වෙනවා. දැන් සතර අපාය ගත්තාම නරක, තිරිසන්, പ്രേත, අසුර කොටස් 4. සතර අපාය. ඉන් මේ අසුරයන් ගත්තාම මේ අසුරයන්ගේ දිව්‍ය බල සම්පන්න කොටාසක් ඉන්නවා. සමහර නාග කොටාස ඉන්නවා ඊටාම බල සම්පන්නයි. ඒ අය හුඟක් කැමැති මේ සාගරයට. ඇයි සාගරයට ඒගොල්ලෝ කැමැති? බුදු පියාණන් වහන්සේ දේශනා කරන කරුණු 8ක් තියෙනවා. ඒ කාරණාට බුදුහාමුදුරෝ ශාසනයත් එක්ක සංසන්දනය කරනවා. ඒ කාරණාටයි සාගරයේ තියෙන මේ ආශ්චර්ය අద్భుත කාරණාටයි ශාසනයේ තියෙන මේ කාරණා 8යි ආශ්චර්යයි අద్భుතයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාරණා පිළිබඳව අපි ඊටාම පරිස්සමින් හදාරන්න ඕනේ. මේ සාගරයේ තියෙන ආශ්චර්ය අద్భుත කාරණාට බුදුහාමුදුරු දේශනා කරන මහා සමුද්දෝ භික්කවේ අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පෝනෝ අනුපුබ්බ පබ්බාරෝ නායතකේ නේව පපාතෝ. මහණෙනි මේ සාගරය අනුපුබ්බ නින්නෝ ක්‍රමයෙන් ගැඹුරු වී තියෙනවා. ක්‍රමයෙන් ගැඹුරු වී තියෙනවා. මුල බහින තැන එච්චර ගැඹුරු නෑ. යන්න 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 ඈතට ගක් ගැඹුරුයි. මේ සාගරයේ ස්වභාවය. අනුපුබ්බ පෝනෝ ක්‍රමයෙන් ගැඹුරට නැඹුරු වෙලා තියෙනවා. ඒ වගේම අනුපුබ්බ පබ්බාරෝ ක්‍රමයෙන් ගැඹුරට බර වෙලා තියෙනවා. නායතකේ නේව පපාතෝ එක එල්ලේ බෑ උමක් ඇත්තේ නැහැ. එක එල්ලේ බෑ උමක් ඇත්තේ නැහැ. අනේ මෙන්න මේ කාරණේ නිසා අසුරයන් හරි කැමැති සාගරයට. හරි කැමැති සාගරයට. එහෙම තිනකොට දැන් අසුර කොට්ටාසේ ඉන්න නාග ගෝත්‍රිකයන් නාගයන්. දැන් නාගයට එන්න ලේසිනේ පහසුනේ. මේක කෙලිම බෑවම තිබුණොත් එන්න පුළුවන්ද? බෑ. එන්න බෑ. ඒ නිසා මේ සාගරයට ඇයි කැමැති? මෙන්න මේ විදියේ ස්වභාවයක්, ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන ස්වභාවය. ඒ විදියට බර වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඒ වගේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනෝ ඒව මේව කෝ භික්කවේ ඉමස්මින් ධම්ම විනයේ අට්ඨ අච්චරියා අද්භුත ධම්මා. මහණෙනි මේ ශාසනයේ ධර්ම විනය දෙකෙත් ආශ්චර්ය අද්භුත කාරණා 8ක් තියෙනවා. ඒ කාරණා 8 අතර භික්ෂූන් වහන්සේ යේ දිස්වා බික්කුයි මස්මින් ධම්ම විනය අබිරමන්ති. ඇයි භික්ෂූන් වහන්සේලා මේ ධර්ම විනය දෙකට ඇලෙන්නේ, ආදරය කරන්නේ? උපාසක උපාසිකාවන් ඇයි මේ ධර්ම විනය දෙකට ආදරය කරන්නේ, ඇලෙන්නේ? අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා. මේ ශාසනයේ ධර්ම විනය දෙකෙත් පිළිවෙලක් තියෙනවා, ක්‍රමානුකූල බවක් තියෙනවා. අනුපූර්ව ශික්ෂාවක් අපට හික්මෙන්න පිළිවෙලක්, ක්‍රමයක්. ඉස්සෙල්ලා සීල, ඊළඟට සමාධි, ඊළඟට ප්‍රඥා. පිළිවෙලින් බැහැගෙන යන්න ගැඹුරට යා යුතුයි. පිළිවෙලින් ගැඹුරට යා යුතුයි. අනුපුබ්බ කිරියා, ඒ වගේම ඒ ශික්ෂාපදවල ඒ ධර්මය තුල දුතාංග ගත්තාම, ක්‍රියාවන් ගත්තාම ඒකෙත් පිළිවෙලක් ගැඹුරට යන ආකාරයට නිර්මාණය වෙනවා. ඒ වගේම අනුපුබ්බ පටිපදා, අනුපූර්ව ප්‍රතිපදාව, ඒ අනුපූර්ව ප්‍රතිපදාව ගත්තාම බෝධිපාක්ෂික ධර්ම ගැඹුරට යන බෝධිපාක්ෂික ධර්ම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක පාරටම රහත් භාවයට පැමිණීමක් ඇත්තේ නැහැ. එක වරටම රහත් බවක්.
එකවරටම රහත් බවක් ඇත්තේ නැහැ. මේ පිළිවෙල අනුගමනය කර. ඒ පිළිවෙල ගැඹුරට යා යුතුයි. ඒ නිසා තමයි මේ ශාසනයේ ධර්ම විනය දෙකට භික්ෂූන් වහන්සේ කැමැති කියලා. ඊළඟට අපි දෙවෙනි කාරණාවට යනවා. දෙවෙනි කාරණාව තමයි සාගරයේ තියෙන දෙවෙනි කාරණාව. මහා සමුද්දෝ තිත ධම්මෝ වේලං නාති වත්තති. ස්ථිර ස්වභාවයක් තියෙන සාගරයේ තිත ධම්මෝ ස්ථිර ස්වභාවයක්. වේලං නාති වත්තති. මොකද්ද මේ ස්ථිර ස්වභාවය? වෙරළ ඉක්මවලා යන්නේ නැහැ. වෙරළ ඉක්මවලා යන්නේ නැහැ. හදිසියේ කලාතුරකින් ඔය සුනාමියක් ආවොත් මිසක් කඩා විදගෙන යන්නේ. සාගරයේ පතුලේ ඇති වෙච්ච කම්පනයකට භූමි කම්පාවකට තලවල මාරු වීමක් ඒක කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. නමුත් සාගරයට ආйти ස්ථිර ප්‍රතිපදාව මොකද්ද? වෙරළෙන් එහාට යන්නේ නැහැ. වෙරළ සීමා කරගෙන ඉන්නවා. ඒකට හරි කැමැති අසුරයන්. ඒ ක්‍රමයට ඒ ස්වභාවයට අසුරයන් කැමැති. ඒ වගේම මහණෙනි ශාසනීය ධර්මයේ තුලත් වෙරළක් තියෙනවා. මේ වෙරළ කඩාගෙන ඉක්මවගෙන යන්න එපා. මොකද්ද වෙරළ? යං මයා ශාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තම්මම ශාවකා ජීවිත හේතු පිනාතික්කමන්ති. මා විසින් යම් නීති රීති පනවා තියෙනවද? ශික්ෂාපද පනවා තියෙනවද? ඒ ශික්ෂාපද කඩාගෙන ජීවිතයේ පරදුවට තබා ආරක්ෂා කරගෙන කටයුතු කරනවා හැරෙන්න ඒවා කඩා බිඳගෙන යන්නේ නැහැ. ඒවා කඩා බිඳගෙන යනවා නම් වෙරළේ ආශ්චර්ය අద్భుත භාවය විනාශ වෙනවා. දැන් ඒ වෙරළ කඩාගෙන යන ස්වරූපයක් තියෙනවා. ඒ නිසා මෙහි ආශ්චර්ය අద్భుත බව දුරු වෙලා යනවා ටික ටික. බුදුහාමුදුරු පැහැදිලිවම කියනවා එපා මං පනෝපු වෙරළ කඩන්න. මං පනවා ඇති වෙරළ කඩන්න එපා. කැඩුවොත් මෙහි ආශ්චර්ය භාවය නැති වෙනවා. දෙවෙනි කාරණාව. ඊළඟට තුන්වන කාරණාව තමයි මහා සාගරයේ තියෙන ආශ්චර්යමත් භාවය. මහා සමුද්දෝ නමතේන කුණපේන සංවසති. යං ඕති මතං කුණපං තං කිප්පමෙව තීරං වාහේති. තලං උස්සාදේති. සාගරයේ ස්වභාවය තමයි මලකුණු එක්ක කොයි වෙලාවකවත් ජීවත් වෙන්නේ නැහැ. මලකුණු ඔක්කොම ගොඩට ගෙනල්ලා දානවා. කිසිම මලකුණක් මලකඳක් කුණු වෙච්ච දෙයක් අපවිත්‍ර දෙයක් සාගරය තියාගන්නේ නැහැ. මේ සාගරයේ තියෙන ආශ්චර්යමත් බව, අద్భుත බව. සාගරයට මොන කුණු ගොඩක් ගිහින් දැම්මත් රැල්ල අරගෙන ඇවිල්ලා නේද වැල්ලේ දමනවා. වැල්ලට තල්ලු කරනවා. සාගරයේ කොයි වෙලාවකවත් මලකුණු එක්ක ජීවත් වන්නේ නැත. අන්න ඒ වාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝසෝ පුග්ගලෝ දුස්සීලෝ පාපදම්මෝ අසුචි අසමනෝ අබ්‍රහ්මචාරී අන්තෝ පෝති නතේන සංඝෝ සංවසති. යම් භික්ෂුවක් දුස්සීල පාප ධර්ම වලින් යුක්තව ක්‍රියා කරනවා නම් එයා හරියට මැරිච්ච මලකුණක් වගේ. අශ්‍රමණ අබ්‍රහ්මචාරී අන්තෝ පෝති ඇතුළත කුණු වෙච්ච කෙනෙක්. අන්තෝ පෝති ඇතුළත කුණු වෙච්ච කෙනෙක්. නතේන සංඝෝ සංවසති. ඔහුත් එක්ක සංඝයා ඉන්න කැමති නෑ. කැමති නෑ. ඒ වගේ දැන් බලන්න අශෝක රජුරුවන්ගේ කාලේ ශාසනයේ හුඟක් මිත්‍යා දෘෂ්ටික මත අදහස් වලින් විනාශ වෙලා තිබුණේ. මහරහතන් වහන්සේලා කැලේට වැදුනා. අවුරුදු 12ක් ප්‍රාතිමෝක්ෂ දේශනාව නතර වෙලා තිබුණා. වැරදි අදහස් ඇති මිත්‍යා දෘෂ්ටිකයන් ශාසනයට ඇතුළු වෙලා ශාසනයයි ධර්මයයි විනාශ කළා. ඊට පස්සේ අශෝක රජුරවන්ට ඊටාම දැඩි තීරණයක් ගන්නට සිද්ධ වුණා. 60000ක් සිවුරෙන් ඉවත් කළා හං වඩු ගැහුවා.
60,000 එළියට දැම්මා. ඊට පස්සේ තමයි මහරහතන් වහන්සේලා ඇවිල්ලා ප්‍රාතිමෝක්ෂ දේශනා උපෝසතය ආරම්භ කළේ. ඒ උතුම් ගුණ ධර්ම ඇති අය මේ කුණු වෙච්ච අයත් එක්ක කටයුතු කරන්න කැමැති නෑ. මේ ශාසනයේ තියෙන ආශ්චර්යමත් භාවය. හරියට සාගරය වගේ. සාගරයේ මල කඳන් එක්ක ජීවත් වෙන්න, මල කුණු එක්ක ජීවත් වෙන්න කැමැති නැතිවා වගේ. ඒවා ඔක්කොම ගොඩට ගෙනල්ලා තල්ලු කළා දානවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතරවෙනි කාරණාව යාකාචි මහා නදියෝ ගංගා යමුනා චිරවති සරබූ මහේ තං මහා සමුද්දම් පත්වා ජහන්ති පූරිමානි නාම ගොත්තානි. මහණෙනි විශාල ගංගා තියෙනවා. යමුනා ගංගා අචිරවති සරබූ මහේ මේ පංච මහා ගංගාවන් ඉන්දියා අති දැවැන්ත ගංගා පහ. මේ ගංගා පහ මහා සාගරයට පැමිණිලා මහා සාගරයට ඇවිල්ලා ගලාගෙන ඇවිල්ලා මොකද කරන්නේ? ජහන්ති පූරිමානි නාම ගොත්තානි. ඒගොල්ලන්ගේ ඉස්සර තිබිච්ච නම් අස් කර ගන්නවා, අමතක කරනවා. සාගර ජලයත් එක්ක එකතු වුණාම මේ සියලු ගංගා මහා සමුද්දෝත්වේව සංඛං ගච්ඡanti. මහා සාගරයේ බවට ඒ ඔක්කොම පත් වෙනවා. මේ ගංගානංගගේ වතුර, මේ යමුනා ගංගේ වතුර, මේ සරබූගේ වතුර, එහෙම වතුර සාගරයත් එක්ක එකතු වුණාම වෙන් කරන්න බෑ. ඔක්කොම සාගර ජලයේ බවට පත් වෙනවා. මේක සාගරයේ තියෙන ආශ්චර්ය අద్භූත ස්වරූපේ. ඒකට හරි කැමැති අසුරයන්. ඒකට හරි කැමැති. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරනෝ ඒව මේව කෝ භික්කවේ චත්තාරෝ මේ වන්නා. මහණෙනි වගේ මේ සමාජය තුල ක්ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශූද්‍ර කියලා ගෝත්‍ර හතරක් කුල හතරකට බෙදා තියෙනවා. තේ තථාගත පවේදිතේ ධම්ම විනේ පබ්බජිත්වා ජහන්ති පූරිමානි නාම ගොත්තානි. ඒ කොයි පැත්තෙන් කවුරු ආවත් මේ ශාසනයට ඒගොල්ලෝ පැරණි නම් ඔක්කොම අමතක කරලා සමනා ශක්‍ය පුත්තියාත්වේව සංකං ගච්ඡanti. ශ්‍රමණයන් ශාක්‍ය පුත්‍රයන් බවට පත් වෙනවා. හරියට අර ගංගා යමුනා චිරවති සරබූ මහී ගංගාවල ජලය එකතු වෙලා සාගර ජලය බවට පත් වුණා වාගේ මොන කුලයෙන් ආවත් මොන පරපුරකින් ආවත් ඒගොල්ලෝ ඉස්සෙල්ලා තිබිච්ච නම් ඔක්කොම අමතක කරලා පැත්තකට කරලා ශ්‍රමණයන් පැවිද්දන් කියන නමට ශාක්‍ය පුත්‍රයන් බවට පත් වෙනවා. ඒක එහෙම විය යුතුයි. ඒක එහෙම විය යුතුයි. ශාක්‍ය පුත්‍රයන් බවට පත් විය යුතුයි. සමහර විට සමහර ඇත්තෝ මේ කුල මල කර තියාගෙන යනවා නේද? ඒ එක එක කුල මානය හොඳ එකක් නෙවෙයි. ශාසනය පැවිදි වෙනකොට කුල හොයන්න ඕනේ නැහැ. ගෝත්‍ර හොයන්න ඕනේ නැහැ. ඒව තිබිච්චාවේ ගිහි ජීවිතේ. මේට ඇතුළු වුණාම බුදුහාමුදුරුවෝ මේක ශාසනයයි ශාක්‍ය පුත්‍රයන් ශ්‍රමණයන් බවට හැමෝම පත් වෙනවා. මේක තමයි මේ ශාසනයේ තියෙන ආශ්චර්ය අద్භූත භාවය. ඒක රකින්න ඕනේ. සමහර කෙනෙක් කියනවා නම් අපි එහෙම නෑ අපේ කුලයේ අය විතරයි පැවිදි කරන්න කියලා. ඒක බුද්ධ නීතිය නෙවෙයි. ඒක රාජනීතියක්. රාජනීතියද අනුගමනය කරන්න ඕන බුද්ධ නීතියද කියලා තීරණ ගන්න ඕනේ. අපි අනුගමනය කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනයයි නීතියයි රකින්න ඕනේ. එතකොටයි මේ ආශ්චර්ය අద్භූත වන්නේ. නැත්තම් මේකේ ආශ්චර්ය අద్භූත බව නැති වෙනවා, විනාශ කරනවා. එතකොට ඊළඟ කාරණාව තමයි පින්වත්නි බුදු පියාණන් වහන්සේ දේශනා කරන පස්වන කාරණාව යාච ලෝකේ සවන්තියෝ මහා සමුද්දං අප්පෙන්ති. ගංගා 100,000 ගණන් වල ජලය සාගරයට එනවා. 100,000 ගණන් ගංගාවල ජලය සාගරයට එකතු වෙනවා. යාචාන්තලිකා ධාරා පපතන්ති. ආසින් මහා ධාරානිපාත වර්ෂා ඇදහැලෙනවා. ආසින් මහා ධාරානිපාත වර්ෂා ඇදහැලෙනවා.
නතේන මහා සමුද්දස්ස ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති. කොච්චර ගලාගෙන ආවත් මහ සයුර පිරෙන්නේ නැහැ. ඉතිරෙන්නේ නැහැ. මහා සමුද්දස්ස ඌනත්තං වා පූර. අඩු බවක් ඇත්තෙත් නැහැ, වැඩි බවක් ඇත්තෙත් නැහැ. අඩු වැඩි බවක් නැහැ. කොච්චර ගලාගෙන ආවත් එපයි කියන්නේත් නැහැ. ඒ වගේ බුදුහාමුදුරු දේව මේව බහුචේපි බික්කු අනුපාදිශේෂයි නිබ්බාන ධාතුය පරිනිබ්බායන්ති. මහණෙනි මේ ශාසනය තුල අනුපාදිශේෂ නිර්වාණ ධාතුවට පැමිණිලා පිරිනිවන් පානවද නැතිනේ නිබ්බාන ධාතුය උනත්තං වා පූරත්තං වා පඤ්ඤාති. එහෙම උනාය කියලා නිර්වාණයේ අඩුවක් වැඩියක් ඇති වෙන්නේ නැහැ. සාගරය වගේ. මේකත් මේ ශාසනයේ තියෙන ආශ්චර්ය අద్భుත ධර්මතාවයක්. හයවෙනි කාරණාව සේයතාපි භික්කවේ මහා සමුද්දෝ ඒක රසෝ. මහණෙනි මොනතරම් වතුර ගලාගෙන ආවත් කොයි වඩ වතුර බොර වතුර පැණි රහ වතුර තිත්ත වතුර කොයි විදිය වතුර ගලාගෙන ආවත් ඒ සියලු ජලය මහා සාගරේ හා එකතු වුණාම ඒක රසෝ එක රසක් බවට පත් වෙන. මොකක්ද ඒක රස? ලෝණ රසෝ ලුණු රසයි. ලුණු රසයි. ඒව මේව කෝබික්වේ අයන් ධම්ම විනෝ ඒක රසෝ. මහණෙනි ඒ වගේ මේ ධර්ම විනය දෙකට ඇතුළු වුණත් එක්කනත් එකම රසයක් විඳින්නේ මොකද්ද? විමුක්ති රස. ධර්මයේ තියෙන විමුක්ති රසයයි විඳින්නේ. කවුරු කොහෙන් ඇවිල්ලා වැටිලා මගඵල ලැබුවත් ඔහු ලබන්නේ විමුක්ති රසයයි. විමුක්ති රසය. ආශ්චර්ය අద్భుත හයවෙනි කාරණාව. හත්වෙනි කාරණාව මහා සමුද්දෝ බහු රතනෝ අනේක රතනෝ විවිධාකාර මණික් රත්රන් ආදී ගල් වර්ග විවිධ දේ වෛරෝඩි මුතු ආදී දේවල් ඕන තරම් මේ සාගරය තුල තියෙනවා. ඒකට හරි කැමැති අසුරයන්. ඒ වගේම බුදුහාමුදුරු දේශනා කරනවා ඒව මේ අයන් ධම්ම විනයෝ බහු රතනෝ අනේක රතනෝ මේ ශාසනයේ තුගක් මණික් තියෙනවා, රත්රන් තියෙනවා, මුතු තියෙනවා. මොනවද? චත්තාරෝ සතිපට්ඨාන, සතර සතිපට්ඨාන නැමැති මණික්. චත්තාරි සම්මප්පදානානි, චත්තාරෝ ඉද්ධිපාදා, පංච ඉන්ද්‍රියානි, පංච බලානි, සත්ත බොජ්ජංගානි, අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. මේ කියපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එතකොට අටවෙනි කාරණාව තමයි මහා සමුද්දෝ මහතම් භූතානං ආවාසෝ. මහා සාගරේ හුඟක් දැවැන්තයන්ට වාසස්ථානයක්. ඒකේ කියනෝ තිමිංගල, තිමිර පිංගල ආදී තාම දැවැන්ත වර්ග සත්තු මාළු වර්ග මහා සාගරය තුල ජීවත් වෙනවා. අසුරයන්, නාගයන් නොඑක අය ජීවත් වෙනවා සාගරේ. ඒ වගේම තමයි මේ ධර්ම විනය දෙකෙත් මහතම් භූතානං ආවාසෝ. මහා දැවැන්ත ගුණ ධර්ම ඇති අයට වාසස්ථානයක්. කාටද? සෝවාන්, සෝවාන් මගට පිළිපන්, සකදාගාමි, සකදාගාමි මගට පිළිපන්, අනාගාමි, අනාගාමි මගට පිළිපන්, අරහත්, අරහත් මගට පිළිපන් මහා ගුණ ධර්ම දැවැන්තයන්ට මේ ශාසනයේ වාසස්ථානයක්. ඒ නිසා මේ ශාසනය ආශ්චර්ය අద్భుතයි. ඔන්න ඔය කියාපු සාගරයේ තියෙන ආශ්චර්ය අద్భుත කාරණා අට බුදුහාමුදුරු පැහැදිලි කරලා ශාසනය තුලත් මේ ආශ්චර්ය අద్భుත භාවය තියෙනවා කියලා පැහැදිලි කරලා භික්ෂූන් වහන්සේලාට කරුණු පැහැදිලි කරලා අර වාක්‍ය ප්‍රකාශ කරන උදානේ ප්‍රකාශ කරන එපා වැරැද්ද හංගන්න. එපා වැරැද්ද හංගන්න. හැංගුවොත් වැස්ස වැඩි වෙනවා. ඒ නිසා විවෘත කරන්න, විවෘත මනසක්, පිරිසිදු මනසක් නිතර ආරක්ෂා කරන්න. එතකොට සාගරය ශාසනයයි දෙකම එක වාගේ. ඒබඳු ශාසනයක් ආරක්ෂා කරගෙන, ඒබඳු ශාසනයේ උතුංග භාවයේ ශ්‍රේෂ්ඨත්වය වටහාගෙන අපි ඒ උතුම් ශාසනය නැමැති සාගරයේ ගිලෙමින් මාර්ගඵලාදී උතුම් සම්පත් රත්නයන් ලබාගෙන මෙලොවත් පරලොවත් සනසාගෙන කෙලවර ශාන්ත අමා මහ නිවනින් සැනසීමත් වේවා කියලා ප්‍රාර්ථනා කරා. පින්නතුණිය අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කළා
කඩවත ගෝනහේන 316 නිවසේ පදිංචි අජන්ත කන්නංගර මහත්මයා සහ එම මහත්මියද ඇතුළු සහෝදර සහෝදරයන් පිරිස මේ පින්කමේ දායකත්වයේ දරලා කටයුතු කළා. ප්‍රධාන බලාපොරොත්තු සුජීවත්ව සිටින දයාබර මෑණියන්ට සහ පියාණන්ට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා පින්කමේ ප්‍රධාන අරමුණ හැටියට. ඒ වගේම බලාපොරොත්තු වෙන පරලෝසපත් සුගතදස කන්නංගර පියාණන්ට හා සිසිවති මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීමට කන්නංගර මවට පින් පැමිණවීමට සහභාගී වූ දායකින්ගේ නැසී ගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමට සුජීවත්ව සිටින හැම දිනාටම නිදුක් නිරෝගී සුවභාවය ප්‍රාර්ථනා කිරීමටත් බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසල දමනා හිමියන් ඇතුළු සියලුම ධර්මදේශකයන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා අපවත් වදාළ අතිගරු පානදුරිය අරියදම ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කරලා බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලය ඇතුළු හැම දිනාටම නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා පින්කමේ දායකත්වයේ දැරුවා. ඉතින් අජන්ත කණ්ඩංගර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා සිදු කළ මේ උතුම් පුණ්‍ය ශක්තිය වාසනා බලය. තමන් නමින් මියගිය ඥාතීන් අනුමෝදන් වේවා. ඔවුන්ගේ පරලොව ජීවිත සසර ගමන සපවත් වේවා කියන සිතින් ඥාතීන් සිහිපත් කළ පින් දෙන්න. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ටත් පින් දෙන්න. ඉත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. පන්සිල් සමාදන් වෙලා ධර්ම ශ්‍රවණය කරලා පින් අනුමෝදන් කරලා සිත කය වචන කියන තුන්දර වෙහෙසවාල බුතුම් කුසල ධර්මේ වාසනා බලෙන් හැම දිනාගේ මෙලව ජීවිත තව තව සැපවත් වේවා. නිදුක් නිරෝගී සුවභාවයේ යහපත සාන්තිය දියුණුව සැලසේවා. පරලෝසපත් ඥාතීන්ගේ සසර ගමනත් සුවපත් වේවා. කෙලවර බුද්ධ ආදී උතුමන් වහන්සේ පැමිණ සැනසී වදාළ ශාන්ත අමා මහ නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියන්නේ. අභිවාදන සීලිස නිච්ඡං වුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. අද දවසේදී ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ වන පානදුර පරත්ත චිත්ත භාවනා මධ්‍යස්ථානාධිපති සද්ධම්ම ජෝතික ප්‍රවචන කීර්ති ශ්‍රී ශාස්ත්‍රපති පූජපාද දොඩන්දුවේ සිරිකර ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නිය දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවායි අපි සියලු දෙනාම සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙන දායකත්ව ධර්මදේශනය මෙතකින් නිමාවට පත්වනවා. පින්වත් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.